समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු අප්පමත්තෝ අරියං අට්ඨංගිකං මග්ගං භාවේති අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරෝති ඉද භික්ඛවේ භික්ඛු සම්මාදිට්ඨි භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමිතං එවං කෝ භික්ඛවේ භික්ඛු අප්පමත්තෝ අරියං අට්ඨංගිකං මග්ගං භාවේති අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සෑම දිනම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ රත්නපුර දෙල්වල එච්.ඒ. වීරසේකර පියාණන්ගේ 70 වන උපන් දිනයේ සැමරුමත් නොවැම්බර් මාස 10 වන දිනට යෙදෙන කුසුමා හපුතන්තරි මෑණියන්ගේ ජන්මදිනයේ සැමරීම සිහිපත් කොට නිමාෂා වීරසේකර දියණිය විසින් අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ භාරගෙන කටයුතු කරනවා. ඉතින් අරමුණ හැටියට තබා ගත්තේ මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා උතුම් පුණ්‍ය කුසල් පරලොව සපත්වන්ට යෙදුණු එච්.ඩී.ඒ. අප්පුහාමි එච්.ඒ. දයාරත්න සීයාලටත් ඒ වගේම ඩී.පී. රණවක හාමිනේ ආච්චි අම්මාටත් එච්.ඩී. ජයවර්ධන මාමාටත් දෙපාර්ශවයෙන් පරලොව සපත් සියලුම නෑදෑ හිතමිත්‍රාදීන්ටත් අනුමෝදන් වේවා. සසර ගනුදෙනු නිමා වී උතුම් වූ නිර්වාණාභෝධයම ලබත්වා. මේ උතුම් ධර්ම දේශනයේ ප්‍රචාරය කිරීමෙන් ලබන්නා වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් නොවැම්බර් මාස 17 වන දිනට උපන් දිනයේ යෙදෙන මිහෙලි බෝපිටිය පුංචි මිනිබිරියගේ සියලුම අපලුපද්‍රව දුරු වේවා. දිනියන්ට හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති දිරිය දියණියක් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් ඒ දියණියන්ට ලැබේවා සැලසේවා. ඒ වගේම ලෝකවාසී සියලුම ජනතාවට මේ උතුම් දේශනය ශ්‍රවණය කිරීමට හැකි අයුරින් ධර්ම දේශනාව සිද්ධ කළ ස්වාමින් වහන්සේටත් ඒ වගේම පින් කැමැති සියලුම සම්මත දෘෂ්ටික දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ලක්වැසි ලෝවැසි හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය කුසල් උපකාර වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. දේශනාවට
මාතෘකාව හැටියට සඳහන් කරලා තිබෙන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ සඳහන් තථාගත සූත්‍රයේ ඇසුරෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව පින්නතුනි සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේ අප්පමාද වග්ගයේ සඳහන් වන තථාගත සූත්‍ර දේශනාවයි අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව. තථාගත සූත්‍රය. මේ තථාගත සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි සවැත් නුවර ජේතවනාරා වැඩ ඉන්න වෙලාවක භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. ඒ ආමන්ත්‍රණය කළා කියනවා යාවතා භික්කවේ සත්තා අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා. ඒ කියන්නේ මහණෙනි පා ඇත්තා වූද පා නැත්තා වූද සිව්පා ඇත්තා වූද බොහෝ පා ඇත්තා වූද යම්තාක් සත්‍යයන් වෙද්ද ඒ තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන් සියලු දෙනාටම අග්‍රයි. මහණෙනි එනිසා යම්කිසි කුසල ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ල අප්‍රමාදයේ මුල් කරගෙන තමයි තියෙන්නේ. යම්කිසි කුසලයක් තියෙනවා නම් ඒ සෑම දෙයක්ම පින්නතුනි අප්‍රමාදයේ මුල් කරගෙන මේ දේශනාවේ කියනවා යේකේචි කුසලා ධම්මා සබ්බේතේ අප්‍රමාද මූලක අප්‍රමාද සමෝසරණ අප්‍රමාදෝ තේසං ධම්මානං අග්ගමක්කායති. කියන්නේ යම්කිසි කුසල ධර්මයක් තියෙනවා නම් ඒ සියල්ල අප්‍රමාදයේ තමයි පින්නතුනි මුල් කොටගෙන පවතින්නේ. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා අරියටඟි මග මහණෙනි බහුලව වඩනව නම් මේක නොපමාව භික්ෂුව විසින් අරියටඟි මග වැඩි යුතුයි. හැබැයි ඒ අරියටඟි මග වඩන කෙනා භාගතුන් වහන්සේ වදාලා විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමිතං. ඒ කියන්නේ ඒක වඩන්න ඕනේ කොහොමද? භාගතුන් වහන්සේ වදාලා විවේකයේ ඇසුරු කොටගෙන ඒ වගේම විරාගයේ ඇසුරු කරගෙන නිරෝධයේ ඇසුරු කරගෙන ඒ වගේම නිවනටම යොමු කළ සිතක් ඇතිවයි වඩන්න ඕනේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ තථාගත වචනය ගැන කතා කරනකොට පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ යථාවාදී තථාකාරී යමක් බුදුහාමුදුරුවෝ කියනවා ඒ විදිහට බුදුහාමුදුරුවෝ කරනවා. තථාවාදී යථාකාරී ඒ වගේම නෑ තථාකාරී යථාවාදී යමක් බුදුහාමුදුරුවෝ කරනවා ඒ විදිහට තමයි කියන්නේ. දැන් අපි කියන්නේ එකක් අපි ගිහිලා කරන්නේ තව එකක් නේ පින්නතුනි. නමුත් භාගතුන් වහන්සේගේම නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනගන්න ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයෙකුට බුදුගුණ මහ ගොඩක් ඕනේ නැහැ. එක බුදුගුණයකින් උනත් තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න පුළුවන්. දැන් ගංගා 9ක් තියෙනවා. මේ ගංගා 9ම පින්නතුනි ගිහිල්ලා වැටෙන්නේ මහ මුහුදට. අපි මහ මුහුදට නමක් දානව නිවන කියලා. අරහං කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. අරහං බුදුගුණේ වඩන්න කැමති කෙනා අරහං ගඟේ බහැලා පීනගෙන යනවා. කොහාටද වැටෙන්නේ? නිවන නැමැති මහ මුහුදට. සමහරු හරියාසයි සම්මා සම්බුද්ධ බුදුගුණේ වඩන්න. සම්මා සම්බුද්ධ බුදුගුණේ වඩන්න කැමති කෙනා සම්මා සම්බුද්ධ කියන ගඟේ බහැලා පීනගෙන යනවා. කොහාටද වැටෙන්නේ? නිවන නැමැති මහ මුහුදට. ඒ නිසා මේ මොන බුදුගුණේ වැඩුවත් ඒ ඇත්තාට මුණ ගැහෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා මහණෙනි ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයෙකුට භාගතුන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න බුදුගුණ ගොඩක් ඕනේ. එක බුදුගුණයකින් උනත් පුළුවන්කම තියෙනවා. දැන් අපි අහලා තියෙන පින්නතුනි බුදුගුණ අනන්තයි කියලා. ඒ බුදුගුණ අනන්තයි කියන බව තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණේ තියෙන්නේ කොතනද? ඉතිපිසෝ ගාථායමයි.
ඇයි? ඉතිපිසෝ ගාථාව පටන් ගන්නෙ කොහොමද? ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ බුද්ධෝ භගවාති කියලා. ඒතර පින්නතුනි පටන් ගන්නෙත් භගවා කියලා, අවසන් වෙන්නෙත් භගවා කියලා. මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. ඒතර මේ වචන දෙකෙන් එළියට පින්නතුනි පනින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ මේක එකම චක්‍රයක් හැටියට, ඒක වලල්ලක් හැටියට ගණන් ගන්නවා මිසක මේ අනන්තභාවයක් කොතනකවත් දකින්න පුළුවන් කමක් නැත්තේ. ආනෙතන තමයි කියන්නේ බුදුගුණ අනන්තයි කියලා. ඒසක් කොතන තේරුම් ගන්න තියෙන්නේ ඉතිපිසෝ ගාථාවේ මේ භගවා කියන බුදුගුණ දෙක නැත්තම් භගවා කියන වචන දෙක ඇතුළේ තමයි පින්නතුනි මේ කතාව තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් භාගතුන් වහන්සේ මේ තථාගත සූත්‍රයේ දේශනා කරන්නේ අප්‍රමාදය සියලුම කුසල්. අප්‍රමාදය නිසා තමයි සියලු කුසල් පින්නතුනි මුල් වෙන්නේ. සියල්ලෝ අප්‍රමාදයේ ඒ සියල්ලම අප්‍රමාදයේ මුල් කොට ඇති දෙයක්, අප්‍රමාදයේ සමග පවතින දෙයක්, අප්‍රමාදය උන්ට අග්‍රයි. ඒ වගේ බුදුහාරු දේශනා කරන මේ ලෝකේ අපා දෙපා සිව්පා බහුපා බොහෝ සත්‍යයන් අතරින් අග්‍රයි කවුද? තථාගත ලෞතුරා බුදුරජාන් වහන්සේ. මේ සූත්‍රයේ විශේෂයෙන් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්න පින්නතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ කියන්නේ අරි යටඟි මඟ වඩන්ට ඕනේ විවේක නිස්සිතං. විවේකයේ ඇසුරු කරගෙන, විරාග නිස්සිතං, විරාගයේ ඇසුරු කරගෙන, නිරෝධ නිස්සිතං, නිරෝධය ඇසුරු කරගෙන, වොස්සග්ග පරිණාමිතං නිවනටම යොමු කළ සිතක් ඇතිවයි වඩන්ට ඕනේ. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් පින්නතුන් දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයිද අසංකතයිද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්නතුනි සංකතයි. ඇයි එහෙම කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදනවනේ. ඒ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට සීල, සමාධි, ප්‍රඥා නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති වුණාද? එහෙම නැත්නම් පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසා සීල, සමාධි, ප්‍රඥා ඇති වුණාද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිසා සීල සමාධි ප්‍රඥා ඇති වුණා නෙවෙයි. සීල සමාධි ප්‍රඥා නිසයි පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇති වුණේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකතයි. ඒ කියන්නේ හේතුවකින් ඇතිවෙච්ච දෙයක් මිසක පින්නතුනි ඒක අසංකතයක් නිසා නෙවෙයි. ඒ කියන්නේ අසංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඇති නොවන දේවල් නේ පින්නතුනි. නිර්වාණ ධාතුව අසංකතයි. එතකොට මේ ආරෂ්ඨායක මාර්ගයේ පළවෙනි කාරණා බුදුහාරු දේශනා කළා කතමාචාවසෝ සම්මා දිට්ඨි යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය දිනු කරන්ට ඕනේ කොහොමද? විරාග නිස්සිතං, විරාගය ඇසුරු කරගෙන. නිස්සිතං කියලා කියන්නේ පින්නතුනේ ඇසුරු කරනවා. නිරෝධ නිස්සිතං, නිරෝධය ඇසුරු කරගෙන. නික්මීම, අතහැරීම. ඊට පස්සේ බොස්සග්ග පරිණාමිතං, ඒ කියන්නේ නිවනට යොමු කළ සිතක් ඇතිවයි පින්නතුනි වඩන්නට ඕනේ. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියලා කියන්නේ දුකත් දුකට හේතුවත්, දුක ඇතිවීමත් දුක නැති කිරීමත් දුකින් මිදීම මාර්ගයක් කියන මෙන්න මේ ටික යම් කිසි කෙනෙක් හොඳින් අවබෝධ කරගත්තා නම් ඒ පුජ්‍යලයා සම්මාදිට්ඨියට පැමිණෙනවා. අයං උච්චතාවුසෝ සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය. මේ ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රෝරයක පින්නතුනි දේශනා කළේ දුක විතරයි. ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රෝරයකම දුක විතරක් කියලා පැත්තකට වුණා. නමුත් අපේ බුදුහාමුදුරුවෝ දුක විතරක් නෙවෙයි දුකට හේතුවත් පින්නතුනි කියලා දුන්නා. ඒ මදිවට දුකෙන් මිදෙන්නත් කියලා දුන්නා. ඒ මදිවට දුකින් මිදීමේ මාර්ගයත් පින්නතුනි කියලා දුන්නා. මෙතන කියනවා කොටස් වශයෙන් බෙදුවාම ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ. අපි දන්නව පින්නතුනි අපි බෝධේශනාවලත් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි උපන් හැටියේ අපි කවුරුත් පින්නතුනි සෝදනවනේ. ඒ සෝදන සේදීම හරියට මේ අලුත් තුවාලයක ලුණු දමල කොස්සකින් අතුල්න වගේ වේදනාවක් තියෙනවා. එතකොට ඔය දුක් වේදනාව අපි විඳින්නේ නැද්ද? අපි අතීතේ පින්නතුනි විඳා. නමුත් අපිට මතක නැහැ. නැවතත් ওই වේදනාව විඳිනවද නැත්නම් මේ
දුක තේරුම් අරගෙන පින්නතුනි අවබෝධ කරගෙන මේකෙන් මිදෙනවද කියන එක අපි තීරණය කරන්න ඕනේ. ආයි ඉපදුනත් පින්නතුනි ආයි අපි හොදනවනේ එදාටත් ඒ දුක අපි විඳින්න ඕනේ. ඒසා බුදුරජාන් වහන්සේ බදාලා යම් කිසි කෙනෙක් දැන් අර භාගතුන් වහන්සේ දවසක් පින්නතුනි කැලෑවට වැඩිය භාවනා කරන්න. ඒ භාවනා කළ අවසන් වුණාම එක්තරා දේවතාවෙක් කියලා බුදුහාරගෙන් අහන බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට මේ කැලෑවේ ඉන්නකොට නිකන් තනියෙන් ඉන්නකොට දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඉතින් බුදුහාරගෝ දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. ඊට පස්සේ දේවතාව අහනවා දැන් බුදුහානේ බා සතුටින් දින්නේ ඔබ වහන්සේ? බුදුහාරගෝ ඉතින් සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. ඒක ලස්සන උත්තරයක් වෙන්න තුනේ. දැන් අපි ඇහුවා මේ දවස්වල කොහොමද කියලා. අපි කියන්නේ ඔන්න ඔහෙ ඉන්නවා කියලානේ. දැන් දුකෙන් දින්නේ බුදුහාරකෝ දුක් වෙන්නේ මොනව නැති වෙලාද කියලා ඇහුවා. සතුටෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දේවතාව අන්තිමට කියනවා පුදුමයිනේ. සතුටකොත් නැති දුකකොත් නැති ශ්‍රමණේක් මං ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ ශ්‍රමණේක් මම මගේ ජීවිතේට දැකලා නැහැ කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා දේවතාවනි මතක තියාගන්න මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. මිනිසුන්ට සැප වැඩි වුණාම උන් ඊට තැන් අමතක වෙනවා. මට දුකත් නැහැ මට යමුතු සැපතත් නැහැ. දුකත් නැති සැපකුත් සැපතකුත් නැති මේ දෙකට මධ්‍යස්ථ ස්වභාවයක් පින්නතුනි භාගතුන් වහන්සේ වින්දනය කරන්නේ. අන්න උපේක්ෂා සහගතව මේ ලෝකයේ පිළිබඳව දකින්නට පින්නතුනි පුළුවන්කම තියෙනවා. අන මතක තියාගන්න. එතකොට සම්මා දිට්ඨිය දියුණු කරන්නට ඕනේ පින්නතුනි විරාග නිස්සිතං විරාගයේ ඇසුරු කොටගෙන නිරෝධ නිස්සිතං නිරෝධයේ ඇසුරු කොටගෙන ඒ වගේම දේශනාවේ කියනවා පින්නතුනි මේ බොස්සග්ග පරිණාමිතං ඒ කියන්නේ නිවනට යොමු කළ සිතක් ඇතිවයි පින්නතුනි මේ සම්මා දිට්ඨිය නැත්තම් මේ ආරෂ්ඨායක මාර්ගයේ පින්නතුනි වඩන්නට ඕනේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ පින්නතුනි අපි සැපයි කියලා ගන්න හැමදේම තුලමත් අන්තිමට තියෙන පින්නතුනි ඇතුළාන්ත දුකක්. දුකයි කියලා ගන්න දේ තුල කොහොමද දුකමනේ බලනකොට සැපයි කියලා ගන්න දේ තුල දුකම තමයි තියෙන්නේ. ඔයත් හිතනවද ඔය ලස්සනට තියෙන ගෙවල් වල මාලිගාවල් හැමෝම නෙවෙයි. බොහෝ තැන්වල පින්නතුනි ඇත්තටම මතු පිටින් බලනකොට බොහොම ලස්සනයි. නමුත් ඒ ගෙදරක් ඇතුළකට ගිහිල්ලා බලන්න ඕන පින්නතුනේ තියෙන ප්‍රශ්න කොට කොච්චරද කියලා. මොනතරම් දුකින්ද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ ධර්මයක් දිනු කරන්න පින්නතුනේ වෙලාවක් නැහැ. ධර්මයක් දිනු කරන්න ක්‍රමයක් එහෙම හදාගෙන නැහැ. සංසාරේ දුක්ඛ ස්වභාවය සංසාරික භයානක ස්වභාවය පින්නතුනේ කෙනෙක් හඳුනගෙන නැහැ. අර උපන්නාට ගද්දෙන් පෙර පින තියෙනවනේ පෙර පින භුක්ති විඳ විඳ එහෙම ජීවත් වෙනවා මිසක අපි අලුතෙන් කුසලයක් පිනක් එකතු කරගත යුතුයි කියන හැඟීමක් පින්නතුනි බොහෝ දෙනාට නැහැ. අපි කාගෙත් සැපයි කියනකොට ගෙවෙන්නේ පෙර පින කියන එක පින්නතුනි අපි මතක තියාගන්න ඕනේ. බුදුහාර ළඟට දෙවෙනි කාරණාව දේශනා කළා කතමාචාවුසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං වච්චතාවුසෝ සම්මා සංකප්පෝ. මොකද්ද මහණෙනි සම්මා සංකප්පය කියන්නේ? නෙක්ඛම්ම සංකප්පෝ නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාව නික්මීම. අව්‍යාපාද සංකප්පෝ ඒ වගේම අවිහිංසා සංකප්පෝ කෙනෙකුට හිංසාවක් නොකරන එක මේක තමයි සම්මා සංකප්ප කියලා කියන්නේ. එතකොට නෙක්ඛම්ම සංකප්පය කියනකොට පින්නතුනි දැන් ඒ නික්මීම තියෙන්න ඕනේ පින්නතුනි ඇත්තටම වොස්සග්ග පරිණාමිතං නිවනට යොමු කළ සිතක් තියෙන්න ඕනේ. ඒ නික්මීම නැත්තම් ඒ අතහැරීම පින්නතුනි. දැන් අපේ පින්නතුන්ට මතකයි අපේ බෝසතාණන් වහන්සේ නැත්තම් බුදුහාමුදුරුවෝ එදා පැන්කෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ ආයි මේ ලොකු පුටුවක් ලොකු මාලිගාවක් හොයන්න නෙවෙයිනේ. එදා එළියට බැස්සෙම බුද්ධත්වයට පත් වෙලා මිසක් ආපහු මේ මාලිගාව පැත්ත පළාතකට එන්නේ නැහැ කියන හැඟීමෙන් එළියට බැස්සේ. අන්න නියම නික්මීම. නියම අතහැරීම, නියම කලකිරීම ලෝකෙ පින්නතුණු යන්නේ ඒකයි. දැන් අපි
පැත්තක් අතහරිනකොට අපි පින්නතුනි අපි තව පැත්තක් අල්ලලා ඉවරයි. අපේ කලකිරීම තියෙන පින්නතුනි තව පැත්තක් අල්ලගෙන. ඒ තව පැත්තක් අල්ලගෙන කලකිරීම තුළ ඒක නියම කලකිරීම නෙවෙයි ලෝකේ. එතකොට තවත් ප්‍රශ්නයකට පින්නතුනි එතන මුල හැදෙන්න පුළුවන්. මේක මේ හේතුඵල දහමක් අනුව පින්නතුනේ තියෙන දෙකක් තියෙන එකක් නෙමේක. දැන් පින්නතුන් දන්නවා මේ ඇස කියලා කියන්නේ පින්නතුනි පුරාණ කර්මයක්. ඇහැක් නිකන් ලැබෙන්නේ නැහනේ. ඇහැක් ලැබුණේ අපි අතීතයේ පින්නතුනි හේතු සකස් කරපු නිසා ඇස නැමැති ඵලයක් ලැබිලා තියෙන්නේ මේ. කනක් නිකන් ලැබුණේ නැහැ. කන නැමැති ඵලය ලැබුණේ අපි කනක් ලබන්න පින්නතුනි අතීතයේ අපි හේතු සකස් කරපු නිසා. දැන් අපි කිව්වොත් දැන් ඇහැ ගත්තොත් පින්නතුනි ඇස නිකන් ලැබුණේ හේතුවක් ඇතුවයි මේ ඇස නැමැති ඵලය ලැබුණේ කියලා. එහෙනම් මේ ඵලය දැන් ලැබිච්ච ඵලයනොත් අනාගතයට අපි සකස් කරන්නේ මෙබඳුම ඵලයක් නම් පින්නතුනේ මේකේ තේරුමක් නැති වෙනවා. ඒ කියන්නේ මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ ඇහැක් ලබන්නේ හොඳ නැහැ කියන එක නේ පින්නතුනේ මේ කියන්නේ. ආයිතින් ඉපදුනත් මේ ඇහැ ලැබිලා එදාටත් අපි දකින්නේ රාග සහිත දෙයක් නම් පින්නතුනේ ආයිතින් මේක සකස් වෙනවනේ. අපි අතීතෙත් මේ ඇස් දෙකෙන් රූප දැක්කා. නමුත් අපිට අතීතයේ මේ ඇස් දෙකෙන් රූප බලලා පින්නතුනේ ඉවරයක් කරගන්න බැරි වුණා අපිට. ඉවරයක් කරගන්න බැරි වුණ නිසා තමයි තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසා තමයි පින්නතුනේ ආපහු මේ භවයක් සකස් වුනේ. ආපහු ඇහැක් ලැබුණේ අපිට. දැන් මේ ජීවිතෙත් බලනවා. දැන් මේකෙත් බලලා ඉවරයක් කරගන්න බැරි වුණොත් ඊළඟ ජීවිතෙත් පින්නතුනේ දකින්න පුළුවන්. ඒත් හිතනවද වසංගතයක් දැක්ක මේ ජීවිතයේ පළවෙනි වතාවට කියලා? නෑ. පෙර ජීවිතවල මොනතරම් වසංගත දකින්නේ නැද්ද අපි? නමුත් ඒව දැක දැක අපි සසරින් මිදෙන්න වැඩපිළිවෙලක් පින්නතුනි හදාගත්තේ නෑ. අපි මේවා තවත් බලන්න පින්නතුනි අපි ඉපදුනානේ. අපි තවත් බලන්න අපි ආසාව ඇති කරගත්තානේ. දැනුත් මේ දකිනවා. ඉතින් මේක දැකලත් ජරා මරණ වට කරගෙන පහර දෙනකොට මේ කාලේ අපි කරන්න ඕන එකම දේ තමයි පින්නතුනි කුසලය. වෙන පිහිටක් වෙන සරණක් කොතනකවත් නැති බව මතක තියාගන්න ඕනේ. එනිසා බුදුරජාන් වහන්සේ පින්නතුනි අන්ත දෙකට නොගිහිල්ලා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආරෂ්ඨායක මාර්ගයට බැසගත්තේ. ආරෂ්ඨායක මාර්ගය අනුගමනය කළේ මේක තමයි නොවරදින එකම මාර්ගය පින්නතුනි. අට්ඨංගිකෝච මග්ගානං කේමං අමතගාමිනං. ආරෂ්ඨායක මාර්ගය තමයි නොවරදින එකම පින්නතුනි මාවත එකම මාර්ගය. හැබැයි මේ ආරෂ්ඨායක මාර්ගය වඩන්න ඕනේ නිකන් බෑ පින්නතුනි. අපි මේ කිව්වා වගේ පින්නතුනි භාගතුන් වහන්සේ විරාග නිස්සිතං. විරාගය ඇසුරු කරන්න ඕනේ. නිරෝධ නිස්සිතං නිරෝධය ඇසුරු කරගෙන වස්සග්ග පරිණාමිතං නිවනට යොමු කරමින් සිතක් ඇතුව පින්නතුනි නිවනට යොමු කරපු සිතක් ඇතුවයි මේ අරියටික මඟ වඩන්න ඕනේ. ඒ කියන්නේ මේක වැඩිමේ මගේ අවසාන ප්‍රතිඵලයේ භවට පත් වෙන්න උඩ පින්නතුනි සියලු සංසාර දුක් නිමා කිරීමයි. ඊළඟට පින්නතුනි අව්‍යාපාද සංකප්පෝ ව්‍යාපාදයක් නොකර සිටීම. සමහර පින්නතුනි කිපෙනවනේ. අස්ථානෙත් කිපෙනවා, ස්ථානෙත් කිපෙනවා, නිකනුත් කිපෙනවා. තේරුමක් නැහැ. ක්‍රෝධය කියන්නේ පින්නතුනි හොඳ එකක් නෙවෙයි. ඒවා මතක තියාගන්න ඕනේ දිගින් දිගට ගියොත් මේක බද්ධ වෛරයක් බවට පත් වෙලා කාලියක්ෂණයේ වෛරය වගේට පත් වෙලා තමයි අන්තිමට ඉවර වෙන්නේ පින්නතුනි. එසා එක පැත්තක නිවීමක් පින්නතුනි කොතනක හෝ තියෙන්න ඕනේ. ඒ කියන්නේ යමක් තේරුම් ගත්තු කෙනෙක් ඉන්නවනේ. ඒ තේරුම් ගත්තු කෙනා දැනගන්න ඕනේ අනික් කෙනාට වඩා මම යමක් තේරුම් අරගෙන තියෙනවා. තේරුම් ගත්තු කෙනා නිහඬ වෙන්න ඕනේ පින්නතුනි. නමුත් දෙපැත්තම විලෙන්න ගියොත් එදාට මේ කෙලවරක් කොතනකවත් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙම කෑ ගහන්න ගියොත් පින්නතුනි අපිත් ඒ ඇත්තන්ගේ தത്വයටම පින්නතුනි අපි වැටෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා නමුත් ධර්මයේ දන්න කෙනා ධර්මයේ දකින කෙනා යමක් අවබෝධ කරගත්තු කෙනා ඉවසනවා පින්නතුනි. ක්‍රෝධේ බලවත්තරම කොච්චරද කියන්නේ පින්නතුන් දන්නවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වදාලා කේන්තියෙන් ඉන්න කෙනෙකුට බණක් කියලා වැඩක් නැහැ. ඇයි? ක්‍රෝධේ බහුල වෙනකොට පින්නතුනි ඒ බණ වැඩක් නැහැ නිකන් අහක යනවා. ඒකනේ බුදුහාමුදුරුවෝ ආලවකටත් පින්නතුනි ගෙදරට වැඩම කරපු වෙලාවේ ආලවකට ආරංචි වුණානේ බුදුහාමුදුරුවෝ ගෙදරට වැඩියයි කියලා.
ආලවක තකහණියක් ඉතින් ආවනේ ගෙදරට ඇවිල්ලා බලනකොට බුදුහාමුදුරුවෝ Taman වාඩි වෙන්නේ ලොකුම් පුටුවේ බුදුහාමුදුරුවෝ වාඩි වෙලා. ඒකට තවත් කේන්ති ගියා. භාර්යාවරු වට කරගෙන බණ කියනව දැකලා තවත් කේන්ති ගියා. ඊට පස්සේ කිව්වා බහින්න එළියට කියලා. බුදුහාමුදුරුවෝ එළියට බැස්සා. ඇතුළට වඩින්නේ කොහේ? ඇතුළටත් වැඩියා බුදුහාමුදුරුවෝ. මේ විදිහට 3 වතාවක් කළානේ. හැබැයි 4 වෙනි වතාවේ බුදුහාමුදුරුවෝ කිව්වා ආලවක මං එළියට බහින්නේ නැහැ. පුළුවන් දෙයක් තියෙනම් කරන්න කිව්වා. දැන් මෙතන හිතන්න පින්නතුනේ දැන් කේන්ති අරගෙන ඉන්න ආලවකට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. භාගතුන් වහන්සේ බණ කිව්වේ ආලවක කේන්තිය නිවුණට පස්සේ. හැබැයි ඒ කේන්තිය නිවන්න නිකම් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? භාගතුන් වහන්සේ කල්පනා කළේ මං ආවේ ආලවක කේන්තිය බලබින්න නෙවෙයි මං ආවේ ආලවකට බණ කියන්න. හැබැයි ආලවකට බණ ටික කියන්න නම් කරන්න ඕන එකම දේ තමයි ආලවක කියන විදිහට මං වැඩ කරන්න ඕනේ. එතකොටයි ආලවකට මට බණ ටික කියා ගන්න පුළුවන්කම තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. සාර මාසයක් වැස්සත් වල ගොඩලි සහිත බිමේ මොනතරම් දේ වැපුරුවත් මොනතරම් දේ පැලකලත් පැලවෙන්නේ නැහැ. ක්‍රෝධ සහගත සිතින් ඉන්න කෙනෙකුට මොනතරම් බණ කිව්වත් ඒ බණෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා අව්‍යාපාද සංකප්පෝ ව්‍යාපාද නොකර සිටීම. ඊළඟට අවිහිංසා සංකප්පෝ. මෙන්න මේ කියපු කරුණු තුන. සම්මා සංකප්පෝ, නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, අයං මුච්චතාවසෝ සම්මා සංකප්පෝ. ඊළඟට තුන්වෙනි එක තමයි කතමාචාවසෝ සම්මා වාචා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්චතාවසෝ සම්මා වාචා. යහපත් වචනය කියන්නේ මොකද්ද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. එතකොට මේවයින් වැළකී සිටීම සම්මා සංකප්පයයි. සම්මා වාචා. ඒතර පින්නතුන් දන්නවා මේ ලෝකේ ලස්සනට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට. නමුත් ලස්සනට කතා නොකරන්නේ පින්නතුන් මිනිස්සුම තමයි. භාගතුන් වහන්සේ වදාලා මේ ලෝකේ සත්පුරුෂයෙක් ඒ කියන්නේ අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි කිව්වා කොයි වෙලාවෙත් අනුන්ගේ අගුණයක් කතා කරනවා නම් ඒක මහා පුදුමාකාර විදිහට ඉස්මතු කරනමක වෙයා. සත්පුරුෂයෙක් නෙවෙයි. තමන්ගේ යම් අගුණයක් වේද කවදාවත් ඒක ප්‍රකට කරන්නේ නැහැ. අනුන්ගේ අගුණයක් තියෙනවා නම් ඒක අහන්න ඕනේ නැහැ පැනලා කියන්නේ. මේ කරුණ වලින් දැනගන්න ඕනේ මේ පුජ්‍යලයා මහණෙනි සත්පුරුෂයෙක් නෙවෙයි අසත්පුරුෂයෙක් කියලා. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ යහපත් වචනේ සම්මා වාචා කියන එක මේකත් වඩන්නකොට විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමිතං නිවනට යොමු කළ හිතක් ඇතුවේ පින්නතුනි වඩන්නට ඕනේ. සමහරවගේ පින්නතුනි වචනය හොඳයි ප්‍රියයි. නමුත් ඒ ඇත්තගේ පින්නතුනි භාගතුන් වහන්සේ වදාළ ක්‍රියාව හොඳ නැහැ. සමහරවගේ ක්‍රියාව හොඳයි පින්නතුනි සමහරවගේ වචනය හොඳ නැහැ. ඒ වචනයත් ක්‍රියාවත් දෙකම හොඳ වූ තැන තමයි ඒ පුජ්‍යලයා නිවැරදි යහපත් පුජ්‍යලයක් බවට පින්නතුනිපත් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට පින්නතුනි දවසක් ආනන්ද හඳුරු අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේට මේ එකතැනක ඉඳගෙන ලෝක බ්‍රහෝපමානයකට ඇහෙනතර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් ලබන්න කරගත්තු කුසලයේ මොකද්ද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ බදාලා ආනන්ද මම වචනේ හොඳට පරිස්සම් කරගත්තා. දැන් බුදුහාමුදුරුවෝ සංසාරි පුරාවටම පින්නතුනි වචනේ පරිස්සම් කරගත්තේ එක අරමුණක්නේ. මොකද්ද? සම්මා සම්බුද්ධත්වයට පත්වීම. උන්වහන්සේ වචනේ හැසුරු කළේ වචනේ පින්නතුනි ඇසුරු කළේ වචනේ හැසිරෙව්වේ කුමක් පිණිසද? නිවන් අවබෝධය පිණිසමයි. බෝසතාණන් වහන්සේ බුදු වෙනකම් කරන්නේ නැත්තේ වැරදි දෙකක් තියෙනවනේ. එකක් තමයි බෝසතාණන් වහන්සේ බුදු වෙනකම් පින්නතුනි මේ අනුන්ගදියා හොරකම් කරන්නේ නැහැ. අනිත් එක තමයි කවදාවත් බොරු කියන්නේ නැහැ. මේ වැරදි දෙක බුදු වෙනකම් බුදුරු කරන්නේ නැහැ. අනේ සෑ වරදක්ක පින්නතුනි සිද්ධ වෙනවා.
නමුත් මේ වැරද්දක් කරන්නේ නැහැ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ අහන්නේ ස්වාමිනී භාගතුන් වහන්සේ ඔබ වහන්සේට මේ එකතන ගෙදගෙන ලෝක බොහෝ ප්‍රමාණයකට හැන්තර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් ලබන කරගත්තු කුසලයේ මොකක්ද? ආනන්ද මම වචනේ පරිස්සම් කරගත්ත, කට පරිස්සම් කරගත්ත කිව්වා. මේ කටින් ආනන්ද මම පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ කවදාවත් නරක වචනයක්, හිස් වචනයක්, පරුස වචනයක්, සම්පප්පලාපයක් කවදාවත් කටින් පිට කළේ නැහැ කිව්වා. එනිසා ආනන්ද අද මට බොහෝ ප්‍රමාණයකට හැන්නතර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. දැන් පිළිතුරු දන්නවා අපි එකපාරක් අරහන් කියන වචන කියනකොට පින්නතුනි ආනන්දහන්ට පුළුවන් 8 පාරක් අරහන් කියලා අවසන් කරන්න. ආනන්දහඳුරු 8 පාරක් අරහන් කියලා අවසන් කරනකොට බුදුහාඳුරන්ට පුළුවන් 16 වතාවක් අරහන් කියලා අවසන් කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුතඥ අපි එකපාරක් අරහන් කියන වචන කියනකොට බුදුහාඳුරන්ට පුළුවන් පින්නතුනි 124 වතාවක් අරහන් කියලා අවසන් කරන්න. අන්න. දැන් උදාහරණයකට ගත්තොත් පින්නතුන්ට මතකයි ඉසිපතනේ මිගදා ඉඳන් දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය අකනිටා බඹලුවටම ඇහුණානේ. නමුත් දේශනා කළේ කොයින්දන්ද? ඉසිපතනේ මිගදා ඉඳගෙන. නමුත් ඇහුනේ කොතෙන්ටද? අකනිටා බඹලුවටම පින්නතුනේ බුදු දේශනාව ඇහුණා. අන්න බුද්ධ වචනේ විහිදී ගියා. අන්න භාගතුන් වහන්සේගේ සම්මා වාචා. එතකොට තේරුම් ගන්න ඕන පින්නතුනේ බුදුරජාන් වහන්සේ වදාලා මේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප කියලා කියන්නේ අල්ලාප සල්ලාප. ඒ කියන්නේ ඕපදූප ඒ කියන්නේ මෙලොවටත් නැති පරලොවටත් නැති කිසිම දෙයකට නැති කතා පින්නතුනේ අල්ලාප සල්ලාප. භාගතුන් වහන්සේ වදාලා සම්නිපතිතානං වෝ භික්කවේ ද්වයං කරණීයං ධම්මීවා කතා අරියවා තුන්හි භාවෝ. මානි දැස්සච්ච වෙලාවට කරුණු දෙකයි. මොකද්ද? අරියවා කතා අරියවා තුන්හි භාවෝ. එක්ක දැහැමි කතාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් අරියවා තුන්හි භාවෝ ආරේ තුෂ්ණීම් භාවය. දැන් තුෂ්ණීම් භාවය කියනකොට පින්නතුනි බල්ලෝ සත්වොත් ඉතින් බලාගෙන ඉන්නවා. ඒක නෙවෙයි පින්නතුනි. අරියවා තුන්හි භාවෝ ආරේ තුෂ්ණීම් භාවය. ඒ කියන්නේ තමන්ට එතනේ කතාව අදාළ නැත්නම් තවදුරටත් එතන ඉන්න එපා. එහෙම හිටියොත් මොකක් හරි දෙයකට පැටලෙනවා. මේ කතාව මට අදාළ නෑ කියලා හිතනවා නම් කරුණාකර පින්නතුන් එතනින් අයින් වෙන්න. ඒකම තමයි හොඳම දේ. ඊළඟ බුදුහාමුදුරු වදාලා කතමාචාවුසෝ සම්මා කම්මන්තෝ පානාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවුසෝ සම්මා සංකප්පෝ සම්මා කම්මන්තෝ. යහපත් කර්මාන්ත කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාමීත්‍යාචාරයෙන් පින්නතුනි වැළකීම. එතකොට උදාහරණ වදාලා නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පේ විරතේ. දඩමුගුරු බහා තබන්ට ඕනේ. ඒ කියන්නේ සතෙක් මරන්න හේතු වෙන යම්කිසි කාරණාවක් තියෙනවා නම් ඒ සියල්ලෙන් පින්නතුනි ඉක්මනට ඕනේ. අයින් වෙන්නට ඕනේ. සබ්බපාන භූත හිතානුකම්පේ විරතේ. සීල සත්‍යයන් කෙරෙහි දයාව කරුණාව මෛත්‍රී උපදවාගෙන පින්නතුනි වාසය කරන්න පුළුවන් පුජ්‍යලයක් බවට බයි. මේ සියල්ල දිනු කරන්න ඕන නිවන පිණිස පින්නතුනි. වස්සග්ග පරිණාමිතං කිව්වේ නිවන ඇසුරු කරගෙනමයි පින්නතුනි ආරෂ්ඨායක මාර්ගේ වඩන්නට ඕනේ. මට මේ තේ වැඩිම තුල මේ දේ ප්‍රගුණ කිරීම තුල මේ ප්‍රතිපත්තිය තුල මේ ප්‍රතිපදාව තුල නිවන අවබෝධය පිණිසමයි මම මේක වඩන්නේ කියන හැඟීමින් යුක්තව පින්නතුනි වර්ධනය කරන්න ඕනේ, වඩන්නට ඕනේ. මග දියුණු කරන්නට ඕනේ. අපි කරන සෑම කුසලයක්ම නිවන පැත්තට හරවන්න. එතකොට තමයි ඒක පාරමිතාවක් බවට පින්නතුනිපත් වෙන්නේ. දැන් අපි දානයක් දීලා ප්‍රාර්ථනා කළොත් මේ දානේ සසරට පාරමිතාවක් බවටපත් වේවා. එතකොට දාන පාරමිතාවට එකතු වෙනවා. ඒ විදිහට පාරමිතාවක ස්වභාවයේ පින්නතුනි විපාකය දීලම අවසාන වෙනවා. ඒ කියන්නේ මේ පුජ්‍යලය කරන සෑම කුසලයක්ම නිවන පැත්තට යොමු කරන පින්නතුනි සිද්ධ කරන්නේ. ඒසයික හරි වටිනවා. ඉතින් ඔය මිනිස්සුන්ගේ ලෙඩ වැඩි වුණෙත් ආයුෂ අඩු වුණෙත් හේතුව හැටියට බුදුහාමුදුරු දේශනා කරනවා
අර බ්‍රාහ්මණ ධම්මික කියලා සූත්‍රයක් තියෙනවා පින්නතුනේ. අපි මේක සමහරවිට දේශනා කරලා තියෙනවා. සුත්ත නිපාතේ බ්‍රාහ්මණ ධම්මික කියලා සූත්‍රයක්. ඒ දේශනාවේදී බ්‍රාහ්මණයෙක් කියලා බුදුහාඳුරගෙන් අහන බුදුහාඳුරුවනේ මේ ඉස්සර මිනිස්සු ළඟ තිබුණු මනුෂ්‍ය ධර්ම දැනුත් තියෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ නැහැ කියලා. බ්‍රාහ්මණයේ මේ ලෝකේ මිනිස්සු ඉස්සර කොච්චර හොඳයිද කියනවනම් යාගවලට මොනසතා ගත්තාද මේ ගවයේ යාගයට ගත්තේ නැහනේ. හරක මැරුවේ නැහැ. නමුත් මිනිස්සු කරපු දේ තමයි මේ අහිංසක ගවයත් යාගයට ගන්න පටන් ගත්තා. ඒ දේශනාවේ කියනවා ගවය මරපු පළවෙනි දවසේ ඒ මිනිස්සයා වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ දකුණු අතින් අල්ලගත්ත පින්නතුනි ගත්ත මන්නේ අරගෙන හරකගේ බෙල්ලට පළවෙනි වතාවට මන්නේ තියපු දවසේ පින්නතුනි හරක ඇඬුවා. ඒ හරකයා කඳුළු මේ මහ පොළොවට වැටුණා. ඒ ගවයේ කඳුළු දැක්ක දෙවියන් මනුස්ස ලෝකේ පැත්තට හැරිලා කියනවා අයියෝ මෙච්චර ලස්සනට තිබුණු මනුස්ස ලෝකේ අපරාධය ධර්මයේ උපන්නා කිව්වා. මතක තියාගන්න ගවයේ මර පළවෙනි දවසේ දෙවියෝ දුක් වුණා. භාගතුන් වහන්සේ වදාලා ගවයා මරන්න කලින් ලෙඩ තුනයි තිබුණේ. ජරාවටපත් වීමයි මේ වගේම මේ කුසගින්නයි පිපාසයයි මේ ටික. ලෙඩ තුනයි තිබුණේ. මේ ලෙඩ දෙක හිතනවා පින්නතුනේ. එතකොට ඒ ලෙඩ තුන තමයි 98 බවටපත් උනේ. අද කියන්නේ 89ක් රෝග 99ක් ව්‍යාධි කියලා පින්නතුනේ. එසම මේ ප්‍රාණඝාතය කරපු නිසා තමයි පින්නතුනි අපේ ආයුෂ අඩු වුනේත් ලෙඩ කියන ඒවා පින්නතුනි වැඩි වුනේත්. බුදුහාර දේශනා කරන පාණාතිපාතා වේරම අදින්නා දාන නොදුන් දෙයක් කවදාවත් පින්නතුනි ගන්න එපා. දැන් සමහරවිට පින්නතුනි අපිට අහක දාලා තියෙන දෙයක් පැත්තක දාලා තියෙන දෙයක් දැන් අපි තුම ගෙදර බඩුවක් මුට්ටුවක් ඔන්න පාවිච්චි කළා බැරිම තැන පින්නතුනි පැත්තකට දානවා. ඕක ඉතින් අවුවට වේලෙනෝ වැස්සට තෙමෙනෝ ඔය පාඩ තියෙනවා. හැබැයි මේකෙන් යන්තම් හරි ප්‍රයෝජනයක් තියෙන මිනිස්සෙක් පින්නතුනි මේක ඉල්ලුවොත් අපිට දාට කොහේ වන්නේ තෘෂ්ණාවක් පින්නතුනි මතුවෙනවනේ. මේ හිතේ හැටි මේ කියන්නේ. දැන් අරක වැස්සට තෙමෙනකන් අවුවට වේලකන් කිසිම ගාණක් නැහැ. නමුත් ඕක ඉල්ලුවට පස්සේ පින්නතුනි මහ පුදුමාකාර තෘෂ්ණාවකුත් හිතට මතුවෙනවා. ඊළඟට වදාලා කාමේශ මිච්ඡාචාරා වේරමණී බරදි කාම සේවනයෙන් වැළකීම. භාගතුන් වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට දවසක් කියන මහණෙනි මේ ලෝකේ අධර්ම රාගයේ මිත්‍යා ධර්මයේ විෂම ලෝභය කියන මේ කරුණු තුන හේතු කොටගෙන මිනිස්සුන්ගේ ආයුෂ අඩුවීම සිද්ධ වෙනවා කිව්වා. අධර්ම රාගය කියලා කියන්නේ පින්නතුනේ මේ නොසුදුසු තැනි රාගය උපදවා ගන්නවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් තාත්තගේ පාර්ශවයේ කියන්නේ පියාගේ පාර්ශවයේ නංගි කෙරෙහිත් රාගය උපදිනවා. තාත්තා නංගි කෙරෙහිත් රාගය උපදිනවා. ඒ වගේම ගුරුවරයාගේ බිරිඳ කෙරෙහිත් රාගය උපදිනවා. මේක අධර්ම රාගයේ මේව ලෝක සම්ම සදාචාරය තුර ගරු කරලා කවදාවත් කතා කරන දේවල් නෙමෙයි පින්නතුනි. ඊළඟට මිත්‍යා ධර්මයේ කියන්නේ බුදුහාර දේශනා කළ අනාගතයේ ස්ත්‍රීන් කෙරේ රාගයෙන් බැඳෙනවා පුරුෂයන් කෙරේ රාගයෙන් බැඳෙනවා. විෂම ලෝභය කියලා කියන්නේ ලෝභය නම් කාටත් තියෙනුනේ පින්නතුනේ. විෂම ලෝභය කියන්නේ මේ දකින්න සෑම වස්තුවක් කරේම ලෝභ හිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒක Tamanට අයිති කරගන්න උත්සාහය ගන්නකොට Tamanට අයිති වෙන්නේ නැහැ කියලා වගේ තේනකොට මිනිස්සු නිකන් ඉන්නෙත් නැහැ. දණ්ඩක් මුගුරක් පොල්ලක් බැනනම් ඊට වඩා දෙයක් හරි පාවිච්චි කරලා ඒක අයිති කරගන්න මිනිස්සු බලන. අද කොච්චර දේවල් එහෙම තියෙනවද පින්නතුනේ. Tamanට අයිති නැති වස්තුවක් ඒක ලෝකයේ තුල තියෙන දුන්නා නම් අද මේ දුක නැහැනේ පින්නතුනේ. මේ බාහිර ලෝකයේත් ගනුදෙනුව කරන තාක්කල් පින්නතුනේ මේ දුක වැඩි වෙනවා. ඉතින් මේ දේශනාවෙත් කියලා තියෙනවා මේ ලෝකයේත් එක තියෙන ගනුදෙනුව වයින් කරලා සීල දුක් නිමා කරලා සතර දුකින් නිදෙන්න මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඒක බොහොම ලස්සනයි. ලස්සනයි කියන්නේ මේ ප්‍රාර්ථනාව කොච්චර හොඳයි. ඒ කියන්නේ ප්‍රාර්ථනාව එබඳු ඒ දේ අපිට ඉෂ්ට කරගන්න පුළුවන් නම් ලෝකයේත් එක තියෙන ගනුදෙනුව වයින් කරන්න පුළුවන් නම් පින්නතුනේ ගොඩාක් බැඳීම් වලින් අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ගනුදෙනුව යම් තාක් කරනවද ඒ තාක් පින්නතුනේ දුක තියෙනවා.
රාතන් වහන්සේ ඒ ගනුදෙනු සියල්ල පින්නතුනි ලෝකයේත් එක්ක තියෙන ඔක්කොම අයින් කළානේ. ඒ නිසා උන්වහන්සේ බොහොම නිදහසේ උපේක්ෂා සාගත ලෝකෙ දෙස බලමින් මධ්‍යස්ථව පින්නතුනි උන්වහන්සේ බොහොම ලස්සනට ජීවත් වෙනවා. ඊට පස්සේ කියනවා කතමාචාවසෝ සම්මා ආජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ජීවන ජීවිකං කප්පේති. අයං උච්චතාවසෝ සම්මා ජීවෝ මිත්‍යා ආදීවෙන් තොරව අතහැරලා සම්මා ජීවන ජීවිකං කප්පේති. සම්මා ජීවෙන් ජීවිතේ පින්නතුන ගවන්නට ඕනේ. එෙහිදී තේරුම් ගන්නට ඕනේ බුදුහාමුදුර වදාලා නොගැලපෙන ව්‍යාපාර නොගැලපෙන දේ කරලා කොතෙකුත් පින්නතුනි හම්බ කළත් තේරුම් ගන්නට ඕනේ ඒව මොනතරම් හම්බ කළත් ඒව yaadෙන්නේ නැහැ. අධාර්මිකව හම්බ කරන්න එපා. අධාර්මිකව හම්බ කරලා දරුවන්ට කන්න දුන්නත් කවදාවත් ඒව yaadෙන්නේ නැහැ. ඔය දවසක් මහත්තයා කියලා කියන හාමුදුරුවනේ මට නිලයේ තිබුණු කාලේ බලයේ තිබුණු කාලේ සතියකට බඩුමල්ලු දෙක තුනක් අරගෙන ඔය ගෙදරට. ධාර්මිකව නෙමෙයි පින්නතුනි අධාර්මිකව. ඒ කියන්නේ කඩේකට ගියා පිටිපැටයක් ගත්තා, කඩේකට ගියා සබන් කැල දෙයක් ගත්තා, කඩේකට ගියා සීනි කිලෝයක් ගත්තා. ඉතින් බඩුමල්ලක් හැදෙනවනේ. දැන් මේ මහත්තයා විශ්‍රාම ගිහලා කතාව කියනවා අපිත් එක්ක හාමුදුරුවනේ ඒ බඩුමල්ල ගෙනත් දීපු ගෙදර ගෙනත් දීපු කිසිම දවසක නෝන මගෙන් කවදාවත් අහන්නේ නැහැ කොහෙන්ද මේ බඩුමල්ලක් උස්සන් එන්නේ කියලා. නමුත් හාමුදුරනේ මට මතකයි ඒ බඩුමල්ල ගෙනත් දුන්නු ගෙදරට ගෙනාපු සෑම දවසකම මම රැයකටත් දරුවෝ උස්සන් ගියා ස්පිරිතාලේ. රැය දෙකටත් දරුවෝ අරන් ගියා ස්පිරිතාලේ. ඇයි මේ අධාර්මිකව හම්බ කරපු දේවල්. හිතන්නකෝ කඩේකට ගිහිල්ලා තමන්ගේ නිලයේ බලය සියල්ල පාවිච්චි කරලා පිටිපැකට්ටයක් කිල්ලුවා කියලා කියන්නේ ඒ පිටිපැකට් එකේ ගාන හොයන්නේ මේ මිනිස්සයා පින්නතුනේ තව පිටිපැකට් කීයක් විකුණන්න ඕනද? ඒක පිටිපැකට් එකේ ගාන හොයන්නේ මේ මිනිස්සයා තව පිටිපැකට් කීයක් විකුණන්න ඕනද? අන්න මේවා අධාර්මිකව හම්බ කරලා දරුවන්ට කන්න දුන්නත් ඒව yaadෙන්නේ නැහැ. බෙහෙත් වලටම පින්නතුනේ අනිත් පැත්තෙන් ඒ සල්ලි යනවා. ඒක කිව්වේ සම්මා ආජීවෙන ජීවිකං කප්පේති. සම්මා ආජීවෙන් ජීවිතය කියන මිසක පින්නතුනි මිත්‍යා ජීවෙන් කවදාවත් ජීවත් වෙන්න එපා. ඒ නිසා 1යි 2යිද කන්න තියෙන්නේ ධාර්මික වේකෙන් කාලා බීලා ජීවත් වෙලා නිවන් මඟ පසක් කරගන්න උත්සාහවන්ත වෙන මිසක පින්නතුනි එතෝ වෙන පැත්තකින් කවදාවත් බෑ. අනිත් එක අපිට ඕන විදියට පින්නතුනි සිල් ගුණ හදා ගන්න හොඳ නැහැ. සමහර වෘත හදා ගන්නවා. වෘත කියලා කියන්නේ මේ වතය මේ කියන්නේ වෘතයක් කියලා කියන්නේ භාගතුන් වහන්සේ පනෝපදයක් නෙවෙයිනේ පින්නතොනේ. ඒවා අපි අපේ වාචයට හදාගත් දේවල්. නමුත් වතක් කියලා කියන්නේ භාගතුන් වහන්සේ පනෝපදයක් අපිට. හොඳයි කියලා. දැන් සමහරව ඉන්නවා පින්නතුනි යමෙක් කියනවා මම පොය නිසා කටපියන් ඉන්නේ කියලා. දැන් වෙන දවසක් වුණා නම් බලන්න තිබ්බ වෙන දේ. දැන් යාගේ සීලයත් හොඳයි පින්නතුනි පොය දවසට විතරක්. නමුත් ඒකෙන් එයා නිවන් මඟ හොයනවා නම් ඒක ලැබෙන්නේ නැහැ. එයා ඒ තමන්ට ඕන විදියට සීලය හදාගෙන පොයදා නිසයි කටපියන් එන්නේ. පොයදාට විතරක් එයාගේ සීලය හොඳයි. දැන් යමෙක් කියන මම පොය නිසා බොන්නේ නැහැ. ඒක පොය නිසා බොන්නේ නැති. ඒක පින්නතුනේ ඒක සීලය නෙවෙයි. ඒක මතක තියාගන්න ඕනේ. ඒක වෘතයක් කියන එක මතක තියාගන්න ඕනේ. මොකද එයා ඒකෙන් පොය නිසා බොන්නේ නැහැ කියලා එයා ඒකෙන් නිවන් මඟ හොයනවා නම් එහෙම ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඊළඟට කියන කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. මේ කියන්නේ පින්නතුනේ සතර සම්‍යක් ප්‍රධාන වීරය. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය. ඒ වීර තියෙන කුමක් පිණිසද? අකුසල ප්‍රහාණය කරන්නටත් කුසල ධර්ම වඩන්නත් පින්නතුනි මතක තියාගන්න ඕනේ අපි කාලයක් ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට සමහරු ධර්ම මාර්ගයෙන් පිටපයින්නවා. අනේ පිටපැන්නට පස්සේ තේරුම් ගන්න ඕනේ මගේ දැන් හරි මග ඉක්මුණා. ඒ කියන්නේ මම දැන් ඉස්සර වගේ නෙවෙයි. මගේ මාවත නැත්තම් මේ පාර වෙන පැත්තකට දැන් හැරිලා තියෙන්නේ. මම මේක නිවැරදි මාවතට හරව ගන්න ඕනේ ආපහු අර තිබුණු තත්ත්වයට. කෙනෙක් වරදක් කළා කියලා පින්නතුනි මතක තියාගන්න ඕනේ ඒ වරදම කොයි වෙලාවෙත් හිතන්න එපා. වරදින් මිදෙන්න ක්‍රමයක් හිතන්න. දැන් මේ බුද්ධ කාලේ භික්ෂුන් වහන්සේ නමක් හිටියා. දැන් පින්නතුන් දන්නවා දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට මේ ගහක අත්තක් කොලයක් එහෙම කඩන්න තහනන්නේ. එතකොට ඒ කාලේ භික්ෂුන් වහන්සේ නමකට මොකක් හරි
හේතුවකට උන්වහන්සේ මේ වතුරකට කුමරි ගහගෙන යනකොට මේ ගහක අත්තක් පින්නතුනි කැඩුනා. හරි මේක වරදක් තමයි. නමුත් උන්වහන්සේ අර තමන්ගේ පුරුපු සීල ගුණ ඒක නෙවෙයි පින්නතුනි කල්පනා කරන්නේ. මේ පුංචි වරද ගැන කොයි වෙලාවෙත් හිතනවා පින්නතුනි. ඒකම හිතනවා. මොකද්ද? මේ ගහක අත්තක් මගේ අතින් කැඩුනනේ. කොළයක් මගේ අතින් කැඩුනනේ. ඒකම හිතනවා. අන්තිමට ඒකම හිතලා උන්වහන්සේ පින්නතුනි මේ ලෝකෙන් සමවරගෙන අර ඒරකපත්ත නාගරාජ්‍ය වෙලා ඉපදුනා. අපි මේ කියන්නේ පුංචි වරදක් කළාට පස්සේ ඒකම හිතලා කම්බුලයට ගහගෙන මේක තමයි කරුම එහෙම තමයි. එහෙම හිතන්න එපා. මේකේ පින්නතුනි හොඳ පැත්තක් තියෙනවනේ. අනේ හොඳ පැත්තත් හිතන්න ඕනේ. සමහර වරදක් කළා මේකම තමයි ගොඩාක් කළාට පින්නතුනි හිතන්නේ. එහෙම එපා. එතකොට තේරුම ඒ කියන්නේ තමන්ගේ නිවැරදි මාවතකට ගිහිල්ලා පුංචි වරදක් මොකක් හරි සිද්ධ වුණාම තේරුම් ගන්න ඕනේ මගෙන් වරද සිද්ධ වුණා. මේකේ මං හරි මග ඉක්මුණා. දැන් හොඳ පැත්තට මේක දාගන්න ඕනේ ජීවිතේ කියලා. ඒකනේ කිව්වේ අච්චයන් අච්චයතොද යථාදම් මං පටිකරෝති කියලා. ඒ කියන්නේ වැරද්ද වශයෙන් දැකලා කෙනෙකුට හදාගන්න පුළුවන් නම් ඒකත් දියුණුවක් නේ. ඉතින් මතක තියාගන්න ඕනේ. වීර කියලා කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්නටත් කුසල ධර්ම වඩන්නටත් ගන්න වීරය. දැන් පින්නපත මතකයි මිලක්කතිස්ස මහරහතන් වහන්සේ මිලක්කතිස්ස උන්වහන්සේට මේ භාවනා කරනකොට මහ පුදුමාකාර කම්මැලිකමක් නිදිමතක් එනවා. උන්වහන්සේ කරපු දේ තමයි මේ පිදුරු වලින් දරණක් හදාගෙන මේක වලල්ලක් හදලා පින්නතුනි මේක තෙමන ඔලුව තියාගෙන මේක තෙමන ඔලුව තියාගෙන නිදිමත හැදෙනවට මේ. හැබැයි උන්වහන්සේ වීරය කළා පින්නතුනි කොහොම හරි භාවනා කරලා රහත් වුණා. අනබන්නකෝ සම්මා වායාමෝ යහපත් ව්‍යායාමයක් තිබෙන පින්නතුනි. හැබැයි ඒ වීර දියුණු කොලිය කුමක් පිණිසද? නිවන පිණිසයි පින්නතුනි. පිළිතුරු මතකතියේ බුද්ධ කාලේ ස්වාමින් වහන්සේලා පිරිසක් ඉනිමගක් තියලා කන්දක් උඩට මිනිමගෙන් කඳුරට නැගලා ඒ කඳුරට නැගට පස්සේ ඉනිමග පල්ලෙහාට තල්ලු කළා දැම්මා. ආයෙත් බහින්නේ. දැන් මොකද්ද මේකේ තේරුම? මේ කන්ද උඩට ආවා ධර්මය අවබෝධ කරගෙන මිසක මේ කන්දෙන් පල්ලෙහාට බහින්නේ නැහැ. අන්න වීරය. අන්න ඒ වීර දියුණු කලේ කුමක් පිණිසද? නිවන පිණිසයි. ඒකයි කිව්වේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ වඩන්න ඕනේ විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමිතං කියන්නේ නිවනට යොමු කළ සිතක් ඇතුවම ආර්ය ශ්‍රාණික මාර්ගයේ වඩන්න ඕනේ. ඊළඟට කියනවා පින්නතුනි සම්මා සති. ඉදාවසෝ බික්ඛු කාය කායනුපස්සී විරති කාය කායනුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේකනේ සතර සතිපට්ඨානෙ පින්නතුනි සම්මා සතිය කියලා කියන්නේ. ඒ සිහිය කෙනෙකුට නොසිදී පවත්වන්නට පුළුවන් නම් පින්නතුනි ඒක හරියට වටිනවා. සමහරුගේ සිහිය අතරමඟදී පින්නතුනි කැඩෙන්න පුළුවන්. එහෙම කැඩුණත් පින්නතුනි ඒකට උත්සාහ කරන්න ඕනේ. මට මේක බෑ. සමහරු කල්පනා කරනවා. ඒ කියන්නේ භාවනා කරන්න වාඩි වුණත් කලින් කල්පනා කරනවා. හිත ඉක්මනට එකඟ වෙන්න ඕනේ. ඒ අදහස තුල තමයි වාඩි වෙන්නේ. එහෙම එකඟ වෙන්නේ නැහැ පින්නතුනි. බොහෝ කලක් රාගයේ ඇසුරු කරපු සිතකට එකපාරට විරාගය ඇසුරු කරන්නට බෑ පින්නතුනි. මොකද මේ හිත හොයලා තියෙන රාග සහිත දේවල්නේ. රාග සහිත දේවල් හොයපු හිතකට එකපාරට විරාගය ඇතුළු කරගන්නවා කියලා ලේසි නෑ. නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් ටික පින්නතුන කරන්නට ඕනේ. ඒකකොටයි මේ හිත ජය ගන්නට කොයි වෙලාවකත් මේ හිත විශ්වාස කරන්න එපා. මේ හිත විශ්වාස කරන්න එපා කොයි වෙලාවකවත් ධර්මයේ විශ්වාස කරන්න පින්නතුනි. එදාට ලොකු දෙයක් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ හිත විශ්වාස කරන්න බෑ කියන්නේ ඒක පින්නතුන් දන්නවනේ. ඇයි මේ හිත රාග සහිත දේවල්මනේ පින්නතුනි කො වෙලාවෙත් වන්නේ සසර හොයලා තියෙන පුරුද්දට හොයන්නෙත් පින්නතුනි ඒව තමයි. ඉතින් ඒ බදු සිතකට එකපාරට මේ භාවනා කරන්න වාඩිනා කළා හිතක වෙන්නේ නැහැ. ඊළඟට කියනවා කතමාචාවසෝ සම්මා සමාධි ඉදාවසෝ බික්කු විවිච්ඡේව කාමි විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ පින්නතුනි ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, ධාන මට්ටම් වලට සමාධිය හොඳින් දියුණු කළා කියලා කියන්නේ පින්නතුනි විවිච්ඡේව කාමීහි කාමයන්ගෙන් නිදහස් වෙනවා. විවිච්ඡේව අකුසලේහි අකුසලයන්ගෙන් මේත නිදහස් වෙනවා. අන්න මතක තියාගන්න පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයේට, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධානයේට. ධානයකින් පුළුවන් හිතක් එක්ම නිශ්චල භාවයටපත් කරන්න. ඒ නිශ්චල කරගත්තු සිතින් යුක්තව පින්නතුනි ධානයකින් හිත දියුණු කළාට පස්සේ ඊට පස්සේ එන්න පුළුවන් කොතෙන්ටද? පුබ්බේ
නිවාසානුස්සති ආසවක්කේ චතුපාත ආදී ඥාන මට්ටම් වලට එන්න පුළුවන්. දැන් තේරුම් ගන්න ඕනේ පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් තමයි එන්න පුළුවන් ධාන මට්ටම් වලට. ධානයකින් හිතක් ඉක්ම නිශ්චල භාවයටපත් කරන්න පුළුවන්. ආන්නේ නිශ්චල භාවයත් එක්ක තමයි අර ඥාන මට්ටම් වලට එන්න පුළුවන්කම තියෙන්නේ. ආන්නේ ආසවක්ඛය ඥානයට ආවට පස්සේ තේරුම් ගන්නවා මොකද්ද? මගේ හිතේ තියෙන කියන්නේ මේ තමයි කෙලෙස් ඇතිවී මේ තමයි කෙලෙස් ඇතිවී මේ තමයි කෙලෙස් නැති කිරීම මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය කියලා හොඳින් පින්නතුණි අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන යා දුකෙන් නිදහස් වෙනවා. එතකොට තේරුම් ගන්න මොකද්ද? එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුකට හේතුව. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය කියලා පින්නතුණි යත් හොඳින් අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙනවා. ඒ සමතක තියාගන්න අපි මේ ඉගෙන ගත්තේ පින්නතුණි සංයුත්ත නිකායේ අපමාද වග්ගේ සඳහන් වෙන තථාගත සූත්‍රය. මේ තථාගත සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ රත්නපුර දෙල්වල H.A. වීරසේකර පියාණන්ගේ 70 වන උපන් දිනයේ සැමරුමත් නොවැම්බර් මාස 10 වන දිනට යෙදෙන කුසුමා හප්පුතන්ත්‍රී ආදරණීය මෑණියන්ගේ ජන්මදිනයේ සැමරුමත් සිහිපත් කරලා නිමාෂා වීරසේකර දියණිය ඒ අම්මත් තාත්තත් වෙනුවෙන් හොඳ උපන් දින තෑග්ගක් මේ ආශිර්වාදයක් ලැබලා දුන්නේ. ඒ නිසා අපිත් ආශිර්වාද කරනවා වීරසේකර පියාණන්ටත් ඒ වගේම අපේ කුසුමා හප්පුතන්ත්‍රී මෑණියන්ටත් දෙදෙනාටම හොඳට පින්කම් කරගන්න නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා. අසනීපයක් එඩක් දුකක් කරදරයක් නැතුව සුවසේ ජීවත් වන්නට මෑණියන්ටත් පියාණන්ටත් මේ සියලු කුසල ශක්තිය ආශිර්වාදයක් බවට පත් වේවා. සුබ උපන් දිනයකට රත්නත්‍රේ ආශිර්වාදේ ලැබේවා. දෙවියෝද ඒ දෙමව්පියෝ රැක දෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම දාණයෙන් ජනිත වන්නා උතුම් පුණ්‍ය කුසල් පරලොව සපත් H.D.A. අප්පුහාමි H.A. දයාරත්න මේ සීයල දෙන්නාටත් ඒ වගේම D.P. රණවක හාමිනේ ආදරණීය අත්තම්මාටත් H.G. ජයවර්ධන මාමාටත් දෙපාර්ශවයෙන් පරලොව සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා. උතුම් වූ අමාමහ නිවනින්ම නිවේසනසෙත්වායි සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නොවැම්බර් මාස 17 වන දිනට උපන් දිනයේ යෙදෙන මිහෙලි බෝපිටිය පුංචි මිනිබිරියගේ සියලුම අපල උපද්‍රව දුරු වේවා. දිනියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. හොඳට ඉගෙන කියාගෙන මේ රටට මේ ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති හොඳ දිරිය දියණියක් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය මිහෙලි බෝපිටිය දියණියන්ට සැලසේවා. දියණියනොත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම ශ්‍රවණය කළ ප්‍රඥා නාලිකාව ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවච සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. දේශක්ඛයෝ නිබ්බානං